नमो बुद्धाय 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 මේ භවය ගැන පොඩ්ඩක් තේරුම් ගන්න. තථාගතයන් වහන්සේ වචන තුනකින් විග්‍රහ කරලා තියෙන ඔය කියන කාරණා ටික. ඔන්න ඔය වචන තුන පින්වතුනි හරියාකාරව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔය වචන තුන හරියාකාරව ඔබ තේරුම් ගත්තොත් මේ කටයුත්ත මෙතනින් ඉවර කරලා ගන්න නැහැ. අද අධිකාරමත් දාගන්න ඔන්න ඔය කටයුත්ත සිහි කරන්න. ගත වෙන තප්පරයක් ගන්න ඔබ විසින් කළ යුත්තේ ඔන්න ඔය කටයුත්ත සිහි කරන්නේ. ඔය කටයුත්ත සිහි කිරීම තුළ පින්වතුනි ඔබට යම් දවසක තේරෙයි මේක නම් ගතියුතු හරයක් නැහැ කියලා. අන්නේ හරයක් නැති බව තේරුම් ගත්ත ගමන් පින්වතුනි තමන් සෝතාපන්න ඵලයේ తీරලා ඉවරයි. ආයි මොකක් වෙන්න ලැබුවත් මේක හරවත්ද කිය. කවුරුහරි කිව්වොත් මේ සතාගේ මස් කෑවොත් මේ ලෝකේ තියෙන පරම ශාන්තිය ලැබෙනවා කියන. ඒත් මොකද කරන්නේ? අනේ මට ඕකෙන් ගන්න හරයක් නැහැ. මේ ලෝකෙ කිසිම හරයක් නැති එක ওই සතාගේ මසින් මොනවද විශේෂ හරයක්? කවුරුහරි කිව්වොත් මේ ලේ වඩන්න සලුගෙන් මරාගෙන කාපන් කියන. මේ කිසිම හරයක් නැති මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච මේ ලෝකේ මම මොනවද අල්ලන්නේ? මාත් අනිත්‍ය නම් මගේ දේත් අනිත්‍ය නම් ඔය සලුගයා කියන්නේ මහා අනිත්‍යතාවයක්. ආයි මොනවද ඕක අල්ලන්නද කියලා හිතෙන්න පටන් ගන්න. ඔන්න ඔකට ජීවිතේ ඔය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කියලා කාරණා හතරක් ප්‍රධානතෙන් වාසේ දේශනා කරලා තියෙනවා. තේරුණොත් තේරෙන්න මම කියන්නම් ඔබට. පුරුවන් නම් උත්සාහ කරන්න තේරුම් ගන්න. මේ ගොඩාක්ම තේරෙන්නේ ජීවිතේ යම් ප්‍රමාණයක් හරි මේ දහමට නැඹුරු වෙලා කටයුතු කරන මිනිසුන්ට තමයි. ඒකයි කියන්නේ. පන්සල් ඇතුළු කිරීම පොයිට සිල් සමාදන් වීම ආදී වශයෙන් කටයුතු කරපු පින්වතුන් ඉන්නවනම් අන්න යට ලේසියෙම මේ කටයුත්ත කරගන්න පුළුවන්. දැන් ඒ අයට ඕනේ ඒ අය සීල සාධනය පූර්ණ කරගෙන යන්නේ. දැන් ඒ අයට අවශ්‍ය වෙන්නේ ප්‍රඥා සාධනය. ඒ ප්‍රඥා සාධනය තුළ නිවන් දකින්න වැඩ පිළිවෙලට අත තියන්න. බුදුහාමුදුරුවෝ අනිත්‍ය කියලා වචනයක් කිව්වා. ඔන්න අනිත්‍ය කියන වචනේ ඔබ හරියට තේරුම් ගත්තා නම් පින්වතුනි ඔබට දුක්ඛාර සත්‍ය පහළ වෙන්න පටන් ගන්නවා. අනිත්‍ය කියන වචනේ හරියට තේරුම් ගන්න නැතුව කවදාකවත් ඔබට දුක්ඛාර සත්‍ය කියන එක වැටහෙන්නේ නැහැ. දුක්ඛාර සත්‍ය වැටහෙන්නේ නැති කෙනෙකුට චතුරාර්ය සත්‍ය වැටහෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය වැටහෙන්නේ නැති කෙනෙක්ගේ අවිද්‍යාව නිරෝධ වෙන්නේ නැහැ. අවිද්‍යාව නිරෝධ වෙන්නේ නැත්නම් පින්වතුනි තණ්හාශය වෙන්නේ නැහැ. තණ්හාශය වෙන්නේ නැත්නම් ආයි භවයේ ඉදිරීමක් කියන එකක් වෙන්නේ නැහැ. නැවත නැවතත් භවයන්ගේ යනගම මහා පායේ ගිහිලා කමින්නයි වෙන්නේ. එහෙනම් මොකද්ද පින්වතුනි අනිත්‍යතාවය කියන්නේ? අනිත්‍යයි. මොකයිද? වචනේ හරියට શબ્ද කරන්නේ. මොකද්ද? අනිත්‍යයි. බුදුහාමුදුරුවෝ කිව්වේ අනිත්‍ය කියලා වචනයක්. අද බොහෝ පිරිස් පාවිච්චි කරන්නේ ඔකට අනිත්‍ය කියලා වචනය. බුදුහාමුදුරුවෝ කිව්වේ අනිත්‍ය කියලා. මේ ලෝකේ තියෙන සියලුම වස්තුන් අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. සියලු වස්තු අනිත්‍යයි. ඔය අනිත්‍යතාවය විග්‍රහ කරගන්න බැරුව තමයි අද ඉන්නේ ගොඩක් පිරිස්. අනිත්‍යතාවය කියන එක වැහුණොත් නිවන සහ මුලින්ම වැහිලා. ඒක නේ බුදුහාමුදුරුවෝ කියනවා නහි සීලේන වතං හෝතු uppajjanti තථාගතා අට්ඨක්කරා දීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිතා කිය. තථාගතයන් වහන්සේ නම ලෝකෙට බිහිුනේ සීලයක් ගැනවත් වතක් ගැනවත් කියකින් නෙමෙයි. අකුරු 8කින් පද 3කින් යුක්ත වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණු තුන පැහැදිලි කරලා දෙන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකට අකුරු 8ක් තියෙනවා. බැඳි අකුරු එක අකුරක් විදිහට ගන්න පාළිය. පද 3කින් යුක්තයි අකුරු 8යි. ඔන්න ඔය ටික කියන්න තථාගතයන් වහන්සේ ලෝකෙට බිහිුනේ. තථාගතයන් වහන්සේ මේ ලෝකෙට එනකම් පින්වතුනි අනිත්‍යතාවය කියන එක ගැන අවබෝධයක් කිසිම කෙනෙකුට තිබ්බේ නැහැ. නමුත් මිනිස්සු හිතාගෙන නැද්ද මේ ලෝකේ තියෙන හැම වස්තුවම ඉතිරයි කියලා හිතන් හිටියේ? ඒ කාලේ මිනිස්සු මරණ බව දැනගෙන ඉන්නේ නැද්ද කවුරු? ඔබ මේ ඉතල බලන්න මේ කියන දේ.
තථාගතයන් වහන්සේලා ලෝකෙට දී වෙනකල් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා තුන ලෝකෙට එන්නේ නැහැ. එන ඔබ හිතලා බලන්න අනිත්‍ය කියන එක විතරම නම් ඔය කියන කාරණාව. මේක ඉස්සෙල්ලා මේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සු මරණ බව දැනගෙන හිටියේ නැද්ද? දේවල් කැල්ලකින් යනවා දැනගෙන හිටියේ නැද්ද? එහෙනම් ඒකට තියෙනවා බිමුතුනි පරම හරය. ඔන්න ඔය හරය මම ඔබට කතා කරා. හොඳට මේ ටික අහගන්න. අභිසම්පදා මග්ග ප්‍රකරණයේ සරියුත් මහ රහතන් වහන්සේ අනිත්‍යතාවය විග්‍රහ කරන විවිධ ආකාරවලින්. පැය 6කින්වත් බෑ අනිත්‍යතාවය කියන එක විග්‍රහ කරලා කියන්න ඔබට. අද ඔබ එක වචනකින් අල්ලගත්තොත් අනිත්‍යයි කියන කොහොමද මේක අවබෝධ කරන්නේ? අලියා මොනේ වැඩේට අලියාගේ නැට්ට ගෙනාවා වගේ වැඩ. අනිත්‍ය කියන්නේ වැරදි වචනයකුත් නෙමෙයි. හැබැයි ඒක විතරක් මදි මේක කරගන්න. ඒකයි වෙන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ කියනවා අනිච්චං khයත් තේන කියන. මේ ශේවි වැළපෙන අර්ථයෙන් අනිත්‍යයි කියන්නේ. මේ ලෝකේ පවතින හැම වස්තුවකම ස්වභාවයක් තියෙනවා පින්විතනි ශේවි වැළපීම. හොඳට මෙන්න මේ කාරණාව හිතලා බලන්න. ශේවි වැළසි යන කාරණාවක් තියෙනවා මේ ලෝකේ. ගත වෙන තප්පරයක් පාසාම ශේවි වැළසෙනවා. ඔබගේ නිවස උදාහරණයට අරන් බලන්න. හදපු දවසින් ඉඳලා ඔබට මොකද උනේ කියලා. හදපු දවසේ ඉඳලා ඔබගේ නිවසට මොකද උනේ? ශේවි වැළසි ගියා නේද? කසාද බඳලා ගෙනාවු මනමාලීට මොකද උනේ? ශේවි වැළසි ගියා නේද? මහා ගානක් දීලා ගෙනාවු වාහනේට මොකද උනේ? ශේවි වැළසි ගියා නේද? තට්ටු පහකට ගහපු බිල්ලිමට මොකද උනේ? ශේවි වැළසි ගියා නේද? ඔබගේ රූපෙට මොකද උනේ? මේක අවුරුදු 20කට 40කට එහා පැත්තේ ඔබගේ රූපය ගැන හිතලා බලන්න. ඔබට ඔය තත්ත්වය උදා වෙන බව දන්නවනම් ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ ඒද ගෙදර රබංග ගන්න. ඔබ ඔය මූණෙන් මේ කියනනම් එද? ඒ බලන්න යන දාස කැමති වෙයිද? ඔබ මේ හිතලා බලන්න. කොහොමද රූපේ? අර ලස්සන දිලිසි දීවිනේ. බිලිකුල් රම්බපලයක් වගේ දීවිත රූපෙට මොකද උනේ? අන්න පින්වතුනි ශේවි වැළසෙන ගතියක් මේ ලෝකේ තියෙනවා. හැම වස්තුවකටම පොදු කාරණාවක්. හැම වස්තුවකටම මේ බිල්ඩින් වල මොකද වෙන්නේ? මේ හදුව වගේමද මහත්මයා මේක දැන්? ශේවි වැළසි යන කාරණාව මේක තුල නැද්ද? ගත වෙන තප්පරයක් පාසා ශේවි වැළසි යනවා. ඔබගේ ඇස් දෙකට මොකද වෙලා? ශේවි වැළසෙනවද නැද්ද? ගත වෙන මොහොතක් පාසා ශේවෙන් නිසා තමයි පිටුදුරි ඇහැදිල්ලම ගහන තු ඉන්න බෑ. ශේවෙන් ටික පිහිටානවා. අන්න ශේවි වැළසෙන නැහැ. 40 සැඳිලි කියලා හැදේ ඉස්සරහට. ඇසේ සුද කියලා හැදේ ඉස්සරහට. ඔන්න ශේවීම කරුණ කොටගෙන හැදෙන දේවල්. එහෙනම් මේ ලෝකේ පවතින හැම වස්තුවක්ම තියෙනවා නම් පින්වතුනි හැම වස්තුවකම තියෙන ඔන්න ඔය කියන ස්වභාවය. අම්මගේ ස්වභාවය මොකක්ද? ශේවි වැළසෙන එක නෙමෙයි. තමන්ගේ දරුවගේ ස්වභාවය මොකක්ද? ශේවි වැළසෙන එක නෙමෙයි. මම ඔබ එක ප්‍රශ්නයක් අහන්නම් එහෙනම්. අම්මා ශේවි කැමති කවුද? අම්මා ශේවි වැළසෙනවට කැමති කවුද? කවුරුත් ඉන්නවද? නැහැ. දරුවා ශේවි වැළසෙනවට කැමති කවුද? කවුරුත් ඉන්නවද? තමන්ගේ මූණ ශේවි වැළසෙනවට කැමති කවුද? කවුරුත් නැහැ. නමුත් ශේවි නැත්ත අකමැති කියන්නේ. ලෝකයේ තියෙන ස්වභාවය තමයි පින්වතුනි ශේවි වැළසෙන්නේ. මොහොතක් නෑර ශේවි වෙනවා. විනාශයටපත් වෙනවා. කැටි බිලි වැළසි යනවා. ඔය ශරීරයේ ස්වභාවය ඔන්න ඕකයි. ඔය මහා ආසාවෙන් දරාගෙන හිටියට ඔය ශරීරයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න. තනිකර අසුචි කන්දක් ඔතන තියෙන්නේ. ඔය අසුචි කන්දේ ස්වභාවය තමයි පින්වතුනි ශේවි වැළසි යන්නේ.
ආසාවෙන් රබංග ගහ ගෙදර ගෙනාවට මොකද්ද ගෙනල්ලා තියෙන්නේ අන්තිමට? අසුචි කරත්තය. ඒ අසුචි කරත්තේ නම දොරකින් අසුචි වැහෙනවා. ඒ නම දොරකින් අසුචි වැහෙන අසුචි කරත්තේ දවසින් දවස දිර දිරා යනවා. ඔන්න ඔහොම එකක් තමයි ඔය ගෙදරට ගෙනල්ලා තියෙන්නේ. ඔන්න ඔහොම එකක් තමයි නාලා පියර දාගෙන ඔය මෙතනට ඇවිල්ලා ඉන්නෝගෙන තියෙන්නේ. ගත වෙන තප්පරයක් ගාලා ෂේවිලි යන නිසා තමයි තියුනේ ආ හිත උදේට ඔය නම දොර හොදන්න වෙන්නේ ඔබට. හෙට උදේට හොඳ සුවඳ සබන් දාලා නාගන්න වෙන්නේ ඒකයි. ෂේවිලි වැරදෙනවා මේව. විද්‍යාඥයෝ කියනවා ෆයිල ලක්ෂ ගාණක් එක තප්පරයක නැහෙනවා. ෆයිල තප්පර ගාන මේ ලක්ෂ ගාණක් එක තප්පරයකදී උපදිනවා. කන හින්දා. එන නැති යන ස්වභාවයක් තියෙනවා. වැරදි යන ස්වභාවයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔය වැරදීමට අපි කවුරුත් කැමති නැහැ. එහෙනම් මම මෙන්න මේ ප්‍රශ්නේ අහන්නම් ඔබගෙන්. සිහියෙන් ඉන්න අය උත්තර දෙන්න. මේ ලෝකේ තියෙන කිසිවක් ඔබ වහන්සේගේ පවතිනවද? මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් ඔබ වහන්සේගේ පවත්වන්න පුළුවන්ද? නැහැ. කොහොමද පවත්වන්නේ? ඔය ඔබගේ උකුලේ ඉන්න දරුවව ඔබ වහන්සේගේ පවත්වන්න පුළුවන් කියලාද ඔබ හිතන්නේ? ඔය පවත්වන්න තියෙන්නේ කම්මස්ස කෝමී කම්ම දායාදෝ කම්මස්ස යෝනි කම්ම පටිසරණ. යං කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා තසදින්නම් භවිස්සාමීති කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ඔන්න ඔය කාරණාව ගැන. කර්මයෙන්මයි ඉපදිලා තියෙන කර්මයේ දායාද කරගෙන කර්මයේ ඥාතියා කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන ඔය ඉන්නේ. අපි කොහොමද දන්නේ ඔය ආෆ්‍රිකාවේ ආයුෂ තියෙන අවුරුදු 6ද කියලා? කතා කරලා ගෙන්න ගත්තද කවුරු හරි? ඔය උකුලේ දරුවව කතා කරලා ගෙන්න ගත්ත කවුරු හරි ඉන්නවද කියන්නේ? ඔබ කොහොමද දන්නේ අවුරුදු 6ද ඔය අවුරුදු ආයුෂ තියෙන්නේ? ඔබ කොහොමද දන්නේ තම අවුරුදු 20ක් යනකොට දරුවන්ට පිළිකාවක් හැදෙයිද කියලා? අහන්නවත් කැමතිවද මම මේ කියන්නේ? පිළිකාව හැදිච්ච කාටවත් අම්මල නැද්ද? අන්තභාග හැදිච්ච කාටවත් අම්මල නැද්ද? එහෙනම් ඔබගේ දරුවන්ට ඔය ටික උදානේ කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඒ ඔබගේ දරුවෝ රත්තරණී හදපු එකක්. ඕකත් පින්වතුනි මේ අසුචි කන්දෙන් හැදිච්ච එකක්ම තමයි. ඕකේ ස්වභාවය ඕනෝකයි කැටි කැටි විදි වැරදි අනේක. කැඩෙන දාට ඕක කැඩෙනවා මොනවා කළවත් නවත්තන්න බෑ. විඳින දාට ඕක විඳින යනවා මොනවා කළවත් නවත්තන්න බෑ. නැහෙන දාට ඕක නැහිලා යනවා මොනවා කළවත් නවත්තන්න බෑ. නැහෙනව මුලින් දැන් ඉඳලා නැහෙනවා කියනවා. ශ්‍රීවින්දල ගිහිලා චොප්ප චොරසලා ඉන්නේ පවුල් පිටින්. ඒකුන් දැන් ඉඳලා අද අපි යන්නේ මැරෙන්නේ කියලා. මෙන්න මේ ස්වභාවය අවබෝධ කරගන්න. මේ ස්වභාවය ඔබට තේරෙනවා නම් පින්වතුනි ඔබට තේරෙන්න ඕන එක දෙයක් මේ ලෝකේ තියෙන කිසිම දෙයක් මගේ වශයෙන් පවතින්නේ නැහැ. කොච්චර උත්සාහ කරත් මගේ වශයෙන් පවත්වන්න බෑ. මේක විපරිණාමයට පත් වෙනවා හැම මොහොතකම. මොකද්ද විපරිණාම වෙනවා කියන්නේ? මේ අනිත්‍යතාවය විග්‍රහ කරන්නේ. එක වචනයකට සීමා කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා කිව්වේ ඒකයි. මේක තේරුනේ නැත්නම් නිවන් දකින්න බෑ කවදාවත්. පරිණාමයටපත් වෙනවා කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. විපරිණාමය කියන්නේ මොකද්ද? විකෘති ලෙස වෙනස් වෙනවා. අකමැති ලෙස වෙනස් වෙනවා. මේ ලෝකේ තියෙන හැම වස්තුවකම ස්වභාවය තමයි පිටුදී අකමැති ලෙස වෙනස් වෙවි යනවා මේ. කවුද කැමති කෙස්සුදු වෙනවද? කවුද කැමති අයලගේ කෙස්සුදු වෙනවද? කවුද කැමති කෙස් හැලෙනවද? අකමැති ලෙස වෙනස් වෙවි යනවා. කවුද කැමති පිළිකාවක් හැදෙනවා? කවුද කැමති අංශභාගය හැදෙනවා? අකමැති ලෙස වෙනස් වෙවි යන ස්වභාවයක් තියෙනවා. ඔබට මොනවා කළවත් අල්ලගෙන නවත්තන්න බෑ. මේ ලෝකේ තියෙන ඇත්ත තත්ත්වනේ. විකෘතිය ගත්තොත් මේ හිතාගෙන ඉන්නවා මේ ලෝකේ මගේ වශයෙන් පවතිනවා. තව සල්ලි ටිකක් හොයාගත්තා නම් හරි කොහොමද මගේ වශයෙන් පවත්වන්න පුළුවන්. දස අකුසලයේ කළා නිකම්නේ සල්ලි වලට පටන් ගන්නවා නම් ඉදා දීපු. මේක අවබෝධයට ගත්ත එක මට ඉන්නකන් සල්ලි ටිකක් ඕනේ ජීවත් වෙන්න. ඒකට මම බොහොම මහන්සි කොහොම හරි මම මේ දානේ ටිකම හොයාගන්නවා. එතනින් යන මම මොනවා හොයන්නද මේ දානේ අරගෙන. මොකද කෝටිපති කියලා පිළිකාවක් හැදුනොත් එහෙම සල්ලි පුච්චලා අලු ගාලා පුරවල පිළිකාව හොඳ කරා. ඒකත් මැරෙන දාට මැරෙනව නේද? ඒකයි ජීවිතේ මේ ලෝකෙදී නැත්ත තත්ත්වය තමයි කැඩෙන දාට කැඩෙනවා, විඳින දාට විඳිනවා, නැහෙන දාට නැහෙනවා. ඔබ ඉංජිනේරුවෙක් වුණා, දොස්තර කෙනෙක් වුණා, ලංකාවේ ජනාධිපති වුණා, මුළු ලෝකෙම සංස්කෘති රජු වුණා කොච්චරයි කාරණා. බුදුහාමුදුරන්ට පොදු විඳන් ඕක. සංස්කෘති රජු ගැන මොන කතාවද?
සක්කල දේවේන්ද්‍ර ගැන මොන කතාවද? එහෙනම් සුට්ටු දෙකේ මිනිස්සු ගැන මොන කතාවද? මේ මොනවද එකතු කරන්නේ? කොහේ යන යන එකතු කරන්නේ? ඇයි අවයව සාධාරණය කරන්නේ ළමයා සිසත් පාස් කරන්නේ? ඇයි අනිත් ගෙදර එහා ගෙදර ගාන හෙනවා තින්නේ? මගේ දෝ හිස්සත් පාස් කරන අලුට වඩා හොඳට. ඔව් ළමයින්ට හෙන ගහන්නේ කියලා හිතෙන්නේ. මොනවලද මේ ලෝකෙ? ඒක සම්ප්‍රයපත් මේ ශරීරේ විශ්වාස නැහැ කියනවා. ඒකයි මේ ශරීරේ තියෙන ඇත්තත. මේ බඩ අහා ඉන්නකොට ඩොක් කරලා සමහරය පිපුරුව මොකද වෙන්නේ? එතනම තමයි. අර තනි පැත්තේ එක පැත්තක් පණ නැහැ ඊට පස්සේ තව අවුරුදු 50ක් විතර ඉන්නවා ඇඳවල හැදියේ. මේ ශරීරේ තියෙන ඇත්තත් ඕක. ඕක අවබෝධ නොවිච්ච අර තරුණ කොල්ල මොකද කරන්නේ? අර රෝද දෙකෙන් යන්න තියෙන බයිසිකලේ තනි රෝදෙන් යන්නේ ඉස්සරහ උස්සගේ. උන්තාමුගේ අම්මෝ ආතව එහෙම දැකලා නැති හින්දායි. ආතත් ඔය තනි රෝදේ උස්සගෙන තමයි ගියේ. නමුත් අන්තිමට ආතන රෝද තුනක් මන්. බලන්න කරුණ ජාවේ නිකන් අහක දාගන්න හැ. ඔබම කල්පනා කරලා බලන්න තිබුණේ මේ කරුණ ජාවේ අහක දාගන්නව නේද කියලා මේ මිනිස්සු. මේ කරුණ ජාවේ ඕනේ වෙන්නේ නිවන් දකින්න. මේ ලෝකේ තියෙන අනිත්‍යතාවය තේරුම් ගන්න. මේ ලෝකයේ තියෙන අනිත්‍යතාවය තේරුම් ගන්න තමයි මේක අවශ්‍ය වෙන්නේ. නමුත් අනිත්‍යතාවය තේරුම් ගන්නේ මේ ලෝකේ හරි සාරයි කියලා හිතාගෙන වැඩ පෙන්නන්න මොකද කරන්නේ? ඉස්සරහලෝදී උසගෙන වයිදි කියලා යනවා. ඒ තප්පරේට මොකක් හරි වෙලා වැහුනොත් එimhe මල අපායේ ගිහලා උපදී. මොන කරුණයක් කියලාද කියලා හිතලා බලන්න මේ මිනිස්සු. උදේ ඉඳලා නැගිට වෙලාව ඉඳලා කරන්නේ මොකද්ද? මස් කටන පොරකන බලු රංචු වගේ කීයක් හරි හොයාගෙන වැඩ පිළිවෙල දෙනවා. අනිත් ඒවා හෙන ගැහුණක් කමන්නේ. මගේ ටික ලොකු වෙනවා. ඔන්න ඔය වැඩ පිළිවෙලක ජීවත් වෙන මිනිස්සු. ඇයි මේ හරිය අවබෝධ වෙලා නැහැ. මේ ටික අවබෝධ කරගන්න 365,000 පන්සල් ගියට බෑ. හරිය අවබෝධ කරගන්න පිටුදුනි මේ ලෝකේ මොකද්ද තියෙන හරිය කියලා හිතලා බලන්න. ඔය දරාගෙන ඉන්න ශරීරය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මොකද්ද ඔය දරාගෙන ඉන්නේ කියන්නේ? හිතාගෙන ඉන්නේ රත්තරන් කන්දක් දරාගෙන ඉන්නවා කියලා. මහල් ලේට රෝග වලට නිදාන වෙච්ච දෙයක් ඔය දරාගෙන ඉන්නේ. තාම ඔබට හැදිලා තියෙන ලෙඩ 5-6ක් ජීවිතේ. තාම කොච්චර හැදෙන්න තියෙනවද කියලා දන්නවද? මම ටිකක් කියන්නද ශරීරය හැදෙන්න තියෙන ලෙඩ? ගැන ගන්නවද? බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ශරීරයට හැදෙන්න තියෙන ලෙඩ ටිකක් ගැන. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීව රෝගෝ, කාය රෝගෝ, සීත රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, කාසෝ සාසෝ විනාසෝ දහෝදරෝ කුච්චි රෝගෝ මුච්චා බක්කන්තිකා සූලා විසුට්ටිකා කුට්ටං ගණ්ඩෝ ගිලාසෝ රෝසෝ අපමාරෝ දද්දු කන්තු කච්චු රකස විතත්තිකා ලෝහිත පිත්තං මදුමේහෝ අංසා පිලකා බගන්දලා වාත සමුට්ඨාන ආබාධා පිත්ත සමුට්ඨාන ආබාධා හේම සමුට්ඨාන ආබාධා උතු පරිණාමජ ආබාධා විතර පරිහාරජ ආබාධා ඕපක්කමික ආබාධා කම විපාකජ ආබාධා ඔය මොනවද හැදිලා තියෙන්නේ? ඒකට කොච්චර හැදෙන්න තියෙනවා? එහෙනම් ඔය ශරීරයෙන් දරාගෙන කියන්නේ මම තරම් ලෝකේ තවත් නැහැ කියන්නේ. මගේ ඉස්සරහට ඇවිල්ලා එහෙම හිතන මිනිස්සු ගැන මට මැවිලායි පේනවා. මම දොස්තර කෙනෙක්. මම ඉංජිනේරු මහත්තයෙක්. මගේ දින වාහනේ වෙන්න වෙච්ච ලොකුයි. ඒ හිතාගෙන මහා පුරාජේන දොඩනෝ ඉස්සරහට ඇවිල්ලා. අනේ මට පේනවා මොකද්ද? අසුචි කන්දක් දරාගෙන තෝ වගේ එකෙක් නහරයක් පිපුරොත් තෝ දොඩස් ගාලා වැටෙනවා මෙතන. බල්ලෙක් වගේ ස්පීඩ් අල්ලලා යන්නේ මේ. ඇත්තද මේක කතන්දර? නේ මොනවද පිටින්වලදී මානේ? මොනවද මානේ? රත්තරන් ශරීරයක් දරාගෙන ඉන්නවනම් වියකෙන් නැති එකක් නම් ෂේ වෙලා වෙනසෙන් නැති එකක් නම් ওই මානේ හිතේට කමන්නේ මොනව නැති කරගත්ත මානයක් මගේ පුතා අරගෙන ඉන්නේ මගේ පුතා අහවල් ඉස්කෝලේ උගන්වන්නේ මගේ දුව දොස්තර මගේ දුව අහවල් මේ ඉස්කෝලේ උගන්වන්නේ මොනව නැති කරගත්ත මානයක් හුස්මක් අරගෙන පල්ලෙහා දාන තරම්වත් ජීවිතේ විශ්වාස නැහැ පිටුතුනි අන්නේ තරමට ෂේ වෙනවා මේක. ඔන්න ඔය ෂේ වීමක තියෙන ජීවිතේ මෙරි අපාගත වෙන ස්වභාවයක තියෙද්දි මේ ලෝකේ මොනව අල්ලන්නද? ඇල්ලුවොත් අල්ලන්න තියෙන තව ෂේ වෙන එකක් නෙමෙයිද? ඔබම හිතලා බලන්න. රණ්ඩු වෙලා ගෙදරට වාහනයක් ගියනවා. එයා ගෙදර කාගේ මේ බැංකුව කඩලා එහෙම නැත්නම් එහා ගෙදර කාගේ විදිහට බාලයක් හදාගෙන ගිහලා ඕක විකුණලා ගෙදරට වාහනයක් ගේනවා. දැන් ওই වාහනේ ගිලාම් ගන්දල ෂේ වෙන්නේ නැද්ද?
ෂේවි වෙනසින් නැද්ද? ඕක ගිහලා හැකිලා කුඩු පට්ටම් වෙන්නේ නැද්ද? ඒතකොට ගෙදර ගිලාවේ නොකැලේ නොබින නොමැරෙන වස්තුවක්ද? ඔබම හිතලා බලන්න. එහෙනම් පින්වතුනි ඔය පොරකන්නේ මොකක් හේතද ගෙදර? පොරකන්නේ මොකක් ලබන්නද මේ සමාජය? කො ලබන්නේ හරිය? හරියක් තියනද කිසිම වස්තුවක ලැබෙයි? ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ සබ්බ සංකාරයේදී අනිත්‍ය සංඥාව ගැන කියනවා. මේ සංකාරයන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය ගැන. මේක මේවා තේරුම් ගන්න ඕනේ පින්වතුනි බුදුදහම කියන්නේ. අද මේවා නිකන් පිරිත් වලට විතරක් තමයි මේ ගිහිලා තියෙන ගිරිමානන්ද සූත්‍රය. බුදුහාමුදුරුවෝ දස සංඥා කියලා දේශනා කළා. සංඥාවල් පැවතිය යුතු ආකාරය. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා ආදී වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. අද මේවා ඔක්කොම පිරිත් කියන්නේ විතරයි. ගේ ආරක්ෂා කරගන්න පිරිත් ටිකක් කියාගන්න. ඒව කිව්වට කමක් නැහැ. ඒ සීල සාසනයේ තියෙන ඒවා ප්‍රඥා සාසනයේ ගන්න මේ සීල සූත්‍ර. ගිරිමානන්ද සූත්‍රයේ සත්‍ය සංකාරයේ අනිත්‍ය සංඥා කියලා තියෙනවා සංකාරයන්ගේ අනිත්‍ය සංඥාව ගැන. අන්න ඒකේ ඔයාලට අනිත්‍යතාවය කියන්නේ මොකක්ද කියලා තවත් පැහැදිලි කරගත්තා. ඔය නිකන් කියන්නම් වාලේ කියලා වැඩක් නැහැ. සත්‍ය සංකාරයේ අට්ටි යති හරායති jigucchati කියලා කිව්වා. මෙන්න මේ ටික තමයි හරිම වැදගත්. ඒකයි සිහියෙන් ඉන්න අය මේ ටික අහගන්න. ඊළඟට බණහනේකට දරුවෝ ගෙදර දාන්නේ. රුපියල් 500ක් දීලා කාමරේ හොයාගන්න. මගේ දරුවෝ ටික බලන් ඉන්න මට රැයට මම බණකට යනවා. මොකද ඒ? ඔය දරුවා බණට ආපු දවසේ ඉඳලා ඔය දරුවෝ ඉන්නේ නැහුණ ඉවරයක් නෑ නේද? ඔය දරුවා කසාද බෙදලා ගිහලා පෙරේතය වෙලා ගිහලා දරුවෝ ගැන බල ඉන්න තමයි දෙන්නේ. ආයි කතන්දර දෙකක් නෑ. දරු සම්පත කියලා Tamanට ආවේ ඔන්න ඕක. කමලා වෙන්න එපා මෙහෙම කිව්වා. ඇත්ත තත්ත්වේ මම ඇත්ත සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරන්න මෙතන ආවේ. ඒක අමනාප වෙන්න එපා කවුරු. ඇත්ත ඇතිසැටියෙන් පිළිගන්න. දරුවෙක් නිසා සැපතක් විඳු එක දෙමාපියෙක් ඉන්නවනේ නතුස්. දරුවෙක් නිසා දීන දුකක් හැරෙන්නේ කිසිම සැපතක් විඳලා නැහැ කවුරු. සැපයක් දැන් විඳිනවනම් දරුවෝ කන්න බොන්න දීලා අම්මා තාත්තා වාදනේ රැකබලා ගන්නවා නම් ඒ බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙයි. පින් සිද්ධ වෙන කෙනෙක්ගේ පින් දෙන්නේ නෙමෙයි. අටවචනෙට ගිහින්. එතන ඒකත් අල්ලගෙන බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙන්න කිව්වා. වැරදි අල්ලන්න ආපුවාට ඇදින ඕනෙට. ඒ මනුෂ්‍ය ස්වභාවය ඔය ඉතින් ගණන් ගන්න තථාගතයන් වහන්සේගේ සත්‍ය ධර්මයේ නිසා අම්මා තාත්තලා කන්න දෙනවා. නැත්තම් ගහලා පන්නලා දානවා. දැන් ඔබේ කෙරෙන්නෝ ටික කෙරුණා කිය. ඔය දරුවෝ බලන්න ආපු දවසේ ඉඳලා මන්ත මහා දුකක් විඳින්නේ. ඔබට තාම තේරිලා නැහැ පින්වතුනි ඔබ යන්න තියෙන තැන කොහෙද කියලා. තාම ඔළුවට වැහිලා තියෙන්නේ මොකද්ද? දරුවා කියන සම්පත. අනේ මගේ දරුවා. මේක ඉන්නෝනේ ලෝකෙ තියෙන ඉහළම තැන. යනවා දෛවඥ මහත්තයා ගාව. ඒ වෙන සාස්ත්‍රණයක් අහන්න යනවා. ඇයි මගේ දරුවට ඉගෙන ගන්න බැහැ? මහා සෝනයි පොඩි වීර්යයක් කළා. මේක මොකක්ද අපි නිදහස් කරගන්න කරන්න ඕන? කළු එළුවෙක් හොයලා මරලා බිලි දෙන්න ඕන. දැන් අර අම්මයි තාත්තයි මොකද කරන්නේ? මහා අන්ධ භාවයෙන් වැහිලා මෝහේ මුලා වෙලා මෝඩකම් කර කර හිටියේ මෙච්චර කාලෙක. දැන් ඒකට හරියට අන්තට්ටු පුතා. දැන් මොකද කරන්නේ? අර ගොන්න අජා කීපෙක කරන්න යනවා ඊට පස්සේ. කළු එළුව කපලා බිලි දෙන්නේ යනවා. දරුවා කියලා අපිට කොහෙන් ආවද කියලා දන්නවද? මේ නියාන්තේ විතර දරුවා වෙලා ආවා. ගියාත්මික මහා නායකාරයෙක් වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒකගේ ජීවිතේ සපවත් කරන්න කියලා හිතාගෙන අම්මයි තාත්තයි කොහෙන් හරි කලුවේ ලෙක්කුවාගෙන ලෝකෙ බෙල්ල කපලා දාන. ඒකෙන් දරුවා සපවත් වෙලා දරුවා හොඳ තැනකට යනවා. අම්මයි තාත්තයි කොහෙද යන්නේ? ගිනි අපායට යනවා. ඕන්න දරු සම්පතේ කෙලවර. ඔය ටික කරන්නද තියෙන්නේ මේ මනුස්ස ලෝකේ තමයි. මම මේකේ හදපු දරුවන්ව අතහැරලා දාන්න නෙමෙයි. සිහිමුතියෙන් ජීවත් වෙන්න. ඒකයි ජීවිතේ ඊළඟ බණහනෙtti දරුවෝ විතර දාලේ. මහත්ය ඇවිල්ලා රජෝජනේ වෙන්නද? ගොඩක් මේ කාන්තාවනේ බණහන්. ඇයි? පිරිමි නිවන් දැකලා ඉවරයි. මෙතන නම් එළිය ගොඩක් පිරිමි පිරිස පේනවා. හරිම හොඳයි. හරිනම් මේ ශාලාව පිරෙන්නෝනේ පිරිමින්ගේ. පන්සලේ බණවඩුව පිරෙන්නෝනේ පිරිමින්ගේ. අද පිරිමිගේ නිවන් දැකලා. උන් හිතන් ඉන්න උන් නිවන් දැක්කයි.
කාන්තාවට කියන්නේ ඒකනේ. ඔයා යන්න පන්සල් මම ඔය ගිහින් දාන්න. වැඩේ ගලිය උනා මට බෝල් එකක් දෙන්නකො මම ඒලා අරගෙනත් යන්න. ඔය වල්ටි ගහන්න ගිහින්. ඇයි? ඒවල නිවන් දැකලා. ඊයනම් ඔය පිරිමියයි අර අනිත් වචනේ ගැන විග්‍රහය කළා මට අද මෙතන කරන්න බෑ මෙතන දෙනක වැඩි. නැත්නම් කියම ගුණහර්ප කිව්වේ. පද නිරුක්ති හරියටම දිනුනා ඊයේ. පිරිමියා කවුද? අර අනිත් එක කවුද කියලා. ඒ ඊයේ ආපු අය දන්නවා මේ ලෝකේ ඉන්න වැඩි හරියක් ඔය පිරිමි කියාගන්නේ උන් පිරිමි නෙමෙයි මොකද? අර ඒ කියපු જાතිය. පිරිමියා කියලා කියන වචනේ තේරුමක් තියෙනවා දෙකොතේ පිරිමියා. ඉමතෙක් පිරිච්ච එක පිරිමියේ. අදිපු ගහගෙන පාරේන එක කොහෙද පිරිමියේ? ලිංගේන්ද්‍රේ කොහෙද පිරිමියක් වෙන්නේ? පිරිමි. ඉමතෙක් පිරිලා මොනවද සාර ධර්ම වල? පරම පුරිත කියලා බුදුහාමුදුරන් කියන්නේ ඒකයි. ඉමතෙක් තමන්ව පුරවගත් අයගේ සාරම පුද්ගලයා කවුද? තථාගතයන් වහන්සේ. එනම් පිරිමියා කියන වචනේ හැදිලා තියෙන ඕන ඔතනේ. දැන් ඔබ ඉතල බලන්න ඔබේ සෝවාන් පුරුෂයා පිරිමියෙක් කියලා. ඉමතෙක් සාර ධර්ම වලින් පිරිලා තියෙන්නේ. ඉම කියලා කියන්නේ මොකද්ද? කට උඩට වෙනකම්. ඉම කියලා කියන්නේ කට උඩට යන. කට උඩට වෙනකම් සාර ධර්ම වලින් පිරීලා තියෙන්නේ. වචනයක් කතා කළොත් සාරත්වයක් මිසක් අසාරත්වයක් ගැන කතා කරන්නේ නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ පරම පුරුෂ කියලා කියන්නේ. අවනාප වෙන්න එපා මාත් එක්ක. මාත් එක්ක අවනාප වෙන්නත් මාත් එක්ක අවනාප වුණත් කවන්නේ. සාන්ත මහත්මයෙක් එක්ක අවනාප වෙන්න. එතුමා මේ හරියම උගරගත්තු දහරි වියදම් කළා ඔබට බනහන් හරත්තර අන්තිමට ඔබ කිව්වොත් එහෙම මිනිහ කියලා අපිට බැන්නෝ නේද ඔබ කිය. බයිනා නෙමෙයි. මේක දින ඇත්ත තත්ත්ව තේරුම් කළාද? ඒ තේරුම් යනකොට ඔබට ටිකක් හිතෙන්න පුළුවන්. ඊළඟ දවසක බණහලේ වල දරුවන්ව දාලා එන්න කිව්වේ ඒකයි. මට ඔබ ගැන හරි අනුකම්පා සාගතයි. ඔබ හරි හොඳ මිනිස්සු. පාරේ බල්ලෙක්වත් කියන්නේ මිනිස්සු නෙමෙයි ඔබ. ඔබ කරුණාවන්ත මිනිස්සු. මනුස්සයෙකුට අනුතුරක් වුණොත් ඒ අනුතුරේ කොහොම හරි මේ මනුස්සයා බේර ගන්න වැඩ පිළිවෙලක් කරන මිනිස්සු. පාරේ බයිසිකලේ යන කොල්ලෙක් මොකක් හරි ඒක වැටුණොත් ඕන එකක් උඹලා කරගනී කියලා අහම බලාගෙන යන අය නෙමෙයි. ඒක 100ක් එකතු වෙනවා එතන. ඔබ හරි ශ්‍රේෂ්ඨයි. අනේ ශ්‍රේෂ්ඨත්වයේ පරම ශ්‍රේෂ්ඨත්වයක් බවට පත් කරන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඔබ දරාගත යුතුයි. එන ඔබ මොහොතකට හිතලා බලන්න තියෙන්නේ ඔන්න තථාගතයන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ කියනවා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥාව ගැන. ඉදානන්ද වික්ඛු අත්ථියති හරායති jigucchati. ඔන්න ඔය වචන තුන ගන්න හොඳට. අත්ථියති කියලා කිව්වා. මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම ඇට වගේ. ඇයි ඇට වගේ කියලා කිව්වේ? කිසි හරයක් නැහැ. කිසිම හරයක් නැති ස්වභාවයක් තියෙන්නේ. ඇටේක හරයක් තියෙනවා. මස්ලේ නැති යට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ කියලා කිව්වා. බල්ලෙක් සැර කරන්නේ මොකද කරන්නේ? බල්ලෙක් සැර කරන්නේ මොකද්ද ඔබ කරන්නේ? මක් කට්ටල් ගෙනත් දෙනා නේද කන්න. ගෙනත් දීලා මහා අපරාධ වෙන පාප කර්මයක් කරගෙන බඩගිනි ඉන්න සතෙක්ව මුලාවටපත් කළා. ඒක වෙනම දැන් ඒක පැත්තකට දාන්න. ඕගොල්ලෝ කරගෙන ඉන්නේ මේ ජීවිත කාලේ. දන්නේ නැතුව ඒවා කරන්නේ දැන කරත් එක නොදැන කරත් එක පාපේම තමයි. විපාකේ නිදන්නේ නැත්තේ. කරන වැඩේ බරු වෙලා බව දන්නවද? උදමක් කට්ටක් දුන්නා මූව මහා ඉන්නවා මිසක් උගේ බඩ කිරෙන්නේ නැති බව දන්නවද? කවුද කියලා දෙනවා කොහොමද? ඒ සැර කරගන්නේ ඕනේ. ඌත් ගෙවනවා විපාකයක්. සංසාරයේ දෙන මිනිසුන්ට කන්න දෙන්නේ නැතුව බොරුවට මේ දිනේ කාපන් කියලා මොන හරි බොරුවක් දීලා ඒ කරගත්ත විපාකේ ඌ ගෙවනවා දැන්. ඒ කොහොමද දීගොතේ මස්සන් මේ බල්ලන්ට දීපු මස් කටු වගේ. බල්ලට මේ මස් කට්ට දැන් ගම්මහම බල්ල බඩගින්නේ ඉන්නේ. ඌ මොකද කරන්නේ? ඌක දමාගෙන හපනවා. හපලා ඌ ඒ හපන එක නවත්තනවද කවදාද? හපන එක නවත්තනවද? නෑ ඌ දිගින් දිගටම හපනවා. ඇයි? ඌ බලන් ඉන්නවා මේ දැන් හරය නැති. දැන් බඩ පිරේ. බඩ පිරෙනවද කවදාද? ඕම වගේ තමයි තියෙන්නේ අපි මේ ලෝකේ තියෙන වස්තු ඇසුරු කරන්නේ. දැන් මට සුවේගේ දැන් මේක තමයි හරය. නමුත් ලැබපු හරයක් තියනවද කවුරුත් මේ ලෝකේ? කවුද ලෝකෙන්නේ නොමැරෙන වස්තුව ලං කරගෙන තියෙන තමන්ගේ ජීවිතේ?
මස් කට්ටල පොර කන බලු රංචුවක් වගේ පිටුදේ උදේ ඉඳලා රෑ වෙනකම් මොකද කරන්නේ? මේ පොර පිටියට වැදිලා පොර කනවා එක අහ තමයි. ඒකල රෑට ගෙදරට වදිනවා. රෑ ඉඳලා හොඳට ගොරෝගොරෝ බුදියගෙන ආපහු පහුදා උදේ කියලා පොර පිටියට වදිනවා. පොර පිටියට වැදිලා කරන්නේ තමන්ගේ කොටහල උත් කරගන්න. පුළුවන් තරම් කොට ගහ ගන්නවා තමන්ගේ කොටසල උත් කරගන්න. ලෝකේ තියෙන ලොකුම කෑල්ල කඩා ගන්න බලාගෙන තමයි ඔක්කොම ඉන්නේ. ඔන්න ඔය වැඩපිළිවෙල තුල තමයි පින්වතුනි මේ බොහෝ පිරිස් දඟලන්නේ. මේ සතාගතයන් වහන්සේ කිව්වේ ඒකයි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඇට වගේ. ආයි ගන්න කිසි හරයක් නැහැ. කොච්චර අසුරු කළත් Taman බලාපොරොත්තු වෙන හරය ලැබෙන්නේ නැහැ. හරය ලැබිච්ච කෙනෙක් ඉන්නවා නම් කියන්නේ. අපිත් එන්නම් ඒ හරය ගන්න. ඊට පස්සේ කිව්වා පින්වතුනි අට්ඨියති හරායති කියන්නේ. හරායති කියන්නේ මහා ලැජ්ජ සහගතයි. මහා ලැජ්ජ සහගතයි මේ කටයුත්ත. හරායති මේ වස්තු ඇසුරු කරන එක මහා ලැජ්ජ සහගතයි. ඔබ අද තේරෙන්නේ නැහැ ඔබට. මේ ධර්මය අවබෝධ වුණොත් තේරෙයි මේ ශරීරය ඇසුරු කරන එක මොනතරම් ලැජ්ජ සහගතද කියලා. මම උදාහරණයකට දෙයක් කියන්නම්. මේ ලෝකේ සත්තු 32 දෙනෙක්ගෙන් හදාගත්ත ඒ 32 දෙනෙක්ගෙන් ගත්ත අසුචි එකතු කරලා සත්තුවෙන් සත්තුවට ඒ අසුචි ගහලා පොලිතින් බෑග් එකක දාලා දෙනවා මේක අරන් ඵලයක් කියලා. මේක කරේ එල්ලගෙන ඵලයක් කියලා. ඔබ හරි සතුටින් දරයියනේ නැත්තම් ලැජ්ජාවටපත් වෙලා දරයියනේ. මට ඇත්ත කියන්න. ඒ අසුචි බෑග් එක මට මහා ලාභයක් ලැබුණා. මෙන්න මම හොය හිටපු පරම ලාභය කියලා කරපින්නගෙන අරයි යනවද? එතන මහා ලැජ්ජ සහගත සත්‍යක හිතාගෙන නෙවෙයි අරයි යන්නේ. අද ඔබට තේරෙන්නේ නැති දේ ඉදිරියේදී ඔබට තේරෙයි. ඔය අසුචි කරත්තේ උදේ ඉඳලා රැ වෙනකන් දක්කන්නේ මහා ලැජ්ජ නැති විදිහට. ඒකයි සතාගතයන් වහන්සේ කිව්වේ මේ ලෝකේ පවතින හැම වස්තුවක්ම ඇසුරු කිරීම මහා ලැජ්ජ සහගතයි කියලා. ඇයි? කැඩි කැඩි බිලි බිලි ශේවිවි ගිහිල්ලා තමන් වශයෙන් බින්දු මාත්‍රයක්වත් පවතින්නේ නැති මේ වස්තු ඇසුරු කිරීමෙන් මොන ඵලයක් ලබන්නද? මහා ලැජ්ජ සහගතයි මේක ඇසුරු කරන්නේ. ඔන්න අනිත්‍යතාවයේ ලක්ෂණ මං තාම අනිත්‍යතාවයේ කියලා ඉවර නැහැ. ඉතින් ඕකට අනිත්‍යයි එහෙවත් ස්ථිර නැහැ කියලා විතරක් කියලා කොහොමද නිවන් දකින්නේ? ඊළඟට කිව්වා jigucchati කියලා. jigucchati කියන්නේ ජීගු. ජී කියන්නේ මුත්‍රවල. ගු කියන්නේ මල මුත්‍රවල. ජීගු වශයෙන් ඉවත දැමිය යුතු දෙයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ලෝකේ පවතින හැම වස්තුවක් ජීගු වශයෙන් මත්කල යුතු දෙයක්. ඉවත දැමිය යුතු දෙයක්. ජීගු ළඟ තියාගෙන ඉන්නවද කවුරු? ආසාවෙන් ළඟ තියාගෙන ඉන්න දෙයක් ජීගු කියලා කියන්නේ. ඉවත දැමිය යුතු දෙයක්. වහ ඉවත දැමිය යුතු දෙයක් ජීගු කියලා කියන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ කියනවා මේ ලෝකේ පවතින හැම වස්තුවක්ම ජීගු වශයෙන් ඉවත දාන්න ඕන දෙයක් කියලා. ඔන්න ඒ කර්ම ටික හොඳට හිතලා බලන්න. ඔන්න ඔය ටික හිතනකොට මේකේ අනිත්‍යතාවය කියන එක Tamanට වැටහෙනවා. කියු පමණින් තේරෙන පිරිසක් ඇති. තවත් බොහෝ පිරිස් වලට මේක නැවත මෙනෙහි කරගන්න වෙනවා. අපිට මේ කියු එකෙන් බින්දු මාත්‍රයක් තේරෙන්නේ නැති අයත් කරන්න දෙයක් නැහැ. ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවොත් මේ ධර්මයේ තේරුම් ගන්න බෑ. එහෙනම් ත්‍රි හේතුක කුසල කර්ම කරන්න පුළුවන් තරම් ත්‍රි හේතුක උප්පත්තියක් ලබන ඊළඟ එකේ. ත්‍රි හේතුකයි කියලා කිව්වේ මොනවද? ත්‍රි හේතුකයි කියලා කියන්නේ දිනවතුනි අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල ක්‍රියාවක් පටිසන්දීලා. අලෝභ අද්වේෂ අමෝහ හැඟීමකින් කරපු කුසල ක්‍රියාවක් පටිසන්දීලා නම් ඔබගේ මනුස්ස උප්පත්තිය ලැබුණේ. ඔබ ත්‍රි හේතුකයි. ඔබට ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. අලෝභ අද්වේෂ කියන හැඟීම විතරකින් කරපු කුසල ක්‍රියාවක් නම් ඔබ මනුස්ස ලෝකෙට එන්න හේතු. ඔබ ද්වි හේතුකයි. ඔබට කොච්චර සත්‍තරමේ කිව්වත් තේරෙන්නේ නැහැ. මෙතන ඉන්න හැම පිරිසක්
මේ ධර්මාසනේ උඩ ඉන්න මට හොඳ ආකාරව තේරෙනවා. මේ කියපු දේවල් වලින් හතරෙන් එකක් ගත්ත නැති කෙනෙක් ඉන්නවා. කමක් නැහැ. ඔබ මේ ස්ථානයට ඇවිල්ලා ධර්මය අහගෙන හිටියා. අරවලරේ මේ ස්ථානයට හිත පහදවාගෙන ආවා. අපි යම් බණහන් උඹත් එන්න ඕනේ කියන. ත්‍රිහේතුව උසල කර්මයක් කරගන්න. ඕංගෝ જાතියේ කුසල කර්ම දිගින් දිගටම කරගෙන යන අයට පින්වතුනි ඊළඟ භවයේදී හරි අරුම තමයි මේ සත්‍යාර්ථය ශ්‍රවණය කරන්න පුළුවන් අපාගත උනේ නැත්තම්. හැබැයි අපාගත වෙන්නේ නැහැ කියලා ගැරන්ටි එකක් නම් දෙන්න බෑ කාටවත්. එහෙනම් අනිත්‍යතාවය ගැන ඔබ මනාකොට මෙනෙහි කරන්න පින්වතුනි. මම ඔබගෙන් දැන් අහනවා ඊළඟ ප්‍රශ්නේ. කැඩි කැඩි විදි විදි ශේවවි යනවන තමන් වශයෙන් පවතින්නේ නැත්තම් මේක කිසිම හරයක් නැත්තම් ගත යුත්තක් නැත්තම් මේ වස්තු ඇතුළු කිරීමෙන් තමන්ට සැපයක් ලැබේ දුකක් ලැබේ. කතා කරා දුක. ආයි කතා දෙකක් නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ යද නිච්ඡං සං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. මොහොතින් මොහොත තමන් වශයෙන් පවතින නැතුව කැඩි කැඩි විදි විදි විනාශයටපත් වෙන මේක. තත්පරයක්වත් තමන් වශයෙන් පවතින නැත්නම් පිටුපිලි මේක මහා සුබදායකද? මේක මහා සුඛයක්ද? මහා සැපයක්ද මේ? ඔබ හිතලා බලන්න මොහොතින් මොහොත පීඩා හැදෙනවනම් මොහොතින් මොහොත ඇඳවන හැදෙනවනම් මොහොතින් මොහොත උඩ හැදිලා මහා විකාර වෙනවනම් පිස්සු හැදෙනවනම් මොලේ විකෘති වෙනවනම් මේ කියන්නේ සැපේ මොකක්ද? එනම් මොහොතින් මොහොත තමන්ට මහා දුක්ඛින් නම් ගෙනත් දෙන්නේ. ඔය දුක්ඛිනි කියන වස්තු සාරයිද අසාරයිද? උත්තරයක් දෙන්න. අසාරයි. උදාහරණයක් විදිහට මේවා මහා දුක්ඛිනි දෙන වස්තු තමන්ට. ඕක තේරුම් ගන්න පුළුවන් මෙහෙම. ඒක මිනිස්සේ කට ගොන්නක් දීගෙන ගෙදර ඇවිල්ලා ගෙදර ඉන්න ගෑණිට තඩි බානවා රෑ එළි වෙනකම්. පොල්ලා කරගෙන ගහලා උදේට ගෑණි එළිය දෙනවා ලේත් පෙරාගෙන. තව කෙනෙක් ගිහලා ඒ ගෑනු කෙනාගෙන් අහද්දි උඹේ මිනිහා සාරයිද කියලා. ඒ ගෑණි කිව්වොත් එහෙම ඔව් මගේ මිනිහා සාරයි. උපදින වාරයක් ගාන එක මගේම මිනිහා වේවා කියලා. ඔබට කියන්න තියෙන්නේ මොකක්ද? ඈගොල්ල ගෑණි. තොට පිස්සුද කියලා මේ අහන්න තියෙන්නේ. ඕම් ඔය පිස්සුවෙන් තමයි තින්ගොතනින් ඔබ සියලු දෙනා ඉන්නේ. මේ ලෝකයේදී ඔච්චර මහා දුක්ඛින්නක් දෙන මේ වස්තු සාරයි කියන හැඟීමක ඉන්නේ නෝක නිසා. ඔන්න මේ මානසික විකෘතිය තුල තමයි හැමෝම ඉන්නේ. සාරයි කියන හැඟීම නිසා තමයි පින්වතුනි ඔච්චර ගොඩ ගහන්නේ. දසාරුදලේ කර හරි කමන්නේ මගේ ලොකු කොටස කඩා ගන්න ඕනේ කියන හැඟීමක ජීවත් වෙන්න ඕන නෝක නිසා. නමුත් අනිත්‍යතාවයට හිත යොමු කළා නම් ඒක මොහොතක්. මේ ලෝකේ මට ආය අල්ලන්න හරයක් නැති බව අවබෝධ වෙනවා. මේ ලෝකේ මට අල්ලන්න හරයක් නැත්නම් මම මොකටද මේවා කරන්නේ කියන එක අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය ටික පින්වතුනි හොඳට ඔළුවට ගන්න. ඔය වස්තු එකක්වත් සුබ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අද ඔය සුබ කියන වචනේ තේරුම දන්නේ නැහැ. නිකන් ඔහේ කියනවා. සුබ කියන්නේ මොකද්ද? ලෞකික අර්ථයක් නම් තියෙනවා. සුබ කියන්නේ නිකන් අර හොඳ අවස්ථාවක් වගේ සුබ. නමුත් සුබ කියන වචනේ පද විරුක්තියෙන් ගන්න. සු කියන්නේ සුදුසුයි, භ කියන්නේ භවයට. භවයට සුදුසුයි දෙන්නේ. මේ වස්තු එකක්වත් භවයට සුදුසුද? මේ වස්තුවක් අල්ලගෙන භවයේ සැරිසරන සුදුසුද එක වස්තුවක්? මෙච්චර මහා දුක්ඛින දෙන වස්තුවක්, මහා අසාර වෙච්ච වස්තුවක් ප්‍රාර්ථනා කරනවාද? අනේ මට මේක ඊළඟෙත් ලැබේවා කියලා. මේ ගෙදරම මම පුතෙක් කියලා උපදීවා කියලා කියනවා. මොහොතක් නෑර කැඩි විදි විනාශ වෙලා යන මේ ගෙදර මට ඊළඟ භවෙත් ලැබේවා කියලා මේ ගේ අල්ලගෙන ඉපදින්න ඕනේ. එහෙනම් ගේ වලයාකාරව හැදිරිලා ගෙවලෙන් කියන්න ඕනේ. ගෙවලයා කියලා කියන්නේ ගේ වලයාකාරව හැදිරෙන එක. ගේ හේවත් ඉදවේ. මේක මගේ කියලා අල්ලගෙන මහා තදි මේ සාසාර තවත් දෙයක් ලෝකෙ නැති බව අවබෝධ කරගෙන මේ උදෙසා මම තවත් වරක් ඉපදී යුතුයි කියලා හිතාගෙන අන්න සුභ කියලා හිතාගත්තා. මේ ගෙදර සුභයි කියලා හිතාගත්තා. ඒක නිසා මොකද උනේ? ඒක අල්ලගෙන භවයේ පරිතරන මට්ටමට ආවා. ඒක නිසා තව භවයකට උරුමකාරයෙක් වුණා. තථාගතයන් වහන්සේ කියනවා මේක ඇති කිසිම සුභයක් නැහැ. මේක මහා අසුභයි. අසුභයි කියන්නේ මේක අල්ලගෙන භවයේ පරිතරන ඕන එකක් නෙමෙයි මේ. ඒ තරම් මහා තුච්ච වූ, නින්දිත වූ, ලාමක වූ දේවල් මේවා. මේවා මහා අසාර වූ දේවල් Tamanට මහා දුක්ඛිනිද.
ඒව දුක්ඛින දෙන අසාරෝ දෙයක් අල්ලගෙන භවයේ සැරිසරනවා නම් කෙනෙක් ඒක විකෘතියකින් නෙමෙයි ඉන්නේ. මේක විතරක් නෙමෙයි මට ඊළඟ එකත් ලැබේවා කියලා පතන්නේ ඒකනේ. පිළිකාවක් හැදිච්ච එකේ කියනවා නම් මේ පිළිකාව මට මේ ආත්ම විතරක් නෙමෙයි උපදින වාරයක් පාසා මට පිළිකාව හැදේවා කියලා. ඌ පිස්සුවේ නෙමෙයි ඉන්නේ. ඔබත් අඩු වැඩි වශයෙන් පිස්සුවක ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. එනවා පිස්සුවේ මිදෙන්න නම් පින්වතුනි මේ සත්‍යධර්මය ඇහෙන්න ඕනේ. සත්‍යයේ බුදුජන උම්මත්තකා කියලා කිව්වේ ඒකයි. පුතග්ජනිය උම්මතුයි. මොකද පුතග්ජන කියන්නේ අසුතවා බුදුජනෝ. සත්‍යධර්මයේ ශ්‍රවණය කළ නැති කෙනයි පුතග්ජන වෙන්නේ. දැන් අද මේ නියම සත්‍යධර්මයේ ශ්‍රවණය කළා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ සතාගතයන් වහන්සේලා පහළ වෙලා කියන පරම ධර්මයේ ශ්‍රවණය කළා. ඔන්න ඔය ටික හිතේ දරාගෙන ඉවරලා පින්වතුනි උත්සාහ කරන්න මේකෙන් ගොඩ යන්න. එහෙම නැත්නම් තවත් ඊදමක් අරගෙන තවත් ලොකු ගියක් ගහගෙන අනිත් එකාගේ දේ කඩාවටාගෙන හරි කවන්නේ තමන්ගේ කොටස ලොකු කරගන්න වැඩ පිළිවෙලක යෙදෙන්න. මම මේකෙන් කියන්නේ ඉඩම් කඩම් ගන්න එපා කියලාවත් බයන වාහන ගන්න එපා කියලාවත් නෙමෙයි. හොඳට ඔළුවේ තියාගන්න මම මේ කියන්නේ මොකක්ද කියලා. මොකද සමහර අය තේරෙන්නේ ඔක්කොම අනිත් පැත්තට.